ඉමන් ධම්මදානන් දෙවී තැවුණු හදවත් සදහම් සිසිලෙන් නිවා සනසාලනු පිණිස මේ ධර්මදානයයි. තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ඒ තුළින් ලබන සුගතිගාමී වූ ජීවිතයක් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න සූදානම් වෙන්නේ. පින්තුනි මේ බලාපොරොත්තුව මුදුන්පත් කරවන උතුම් පින්කමක් වන මේ ධර්ම දානමය පින්කම සිදු කරන වෙලාවේ අද දේශනාව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මත්ත කියන සූත්‍ර දේශනාව තුලින්. ත්‍රිපිටකයේ ඊටා විශේෂ සූත්‍ර දේශනාවක් වෙන කරණීය මත්ත සූත්‍රය පිටකයේ කුද්දක නිකායේ දෙපොළක සඳහන් වෙලා තියෙනවා. ඒ විශේෂත්වය නිසාමයි මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි එක ධර්ම දේශනාවක් මීට කලින් සිද්ධ කරලා තියෙනවා. මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි දෙවෙනි ධර්ම දේශනාව. පළවෙනි ධර්ම දේශනාවේදී අපි සංවේග වත්තු පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. සංවේග වත්තු 8ක් තියෙනවා. එයින් අපි 4ක් සාකච්ඡා කරන්න යෙදුණා. පින්නතුනි පස්වෙනි සංවේග වත්තුවේ ඉඳලා අපි සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරමු.
පස්වෙනි සංවේග වත්තුව තමයි සතර අපා බය සංවේග උපදවන්න ඕනේ. අපාය බය. සතර අපාය කියලා කියහම නරක, තිරිසන්, ප්‍රේත, අසුර. මේ අපායවල් හතර ඉතාමත්ම දුක්ඛදායකයි. අසුර නිකායේ නම් යම් පමණ සැපයක් තියෙනවා කියන කාරණා සමහර වෙලාවට ධර්මයෙන් මුණ ගැහෙනවා. නමුත් අනික් කාරණා තුන නම් ඊටාම දුක්ඛදායකයි. මේ සතර අපා බය කියලා සඳහන් කරාම නිරය ලෝකයක් කොච්චර දුක් සහිතද? ධර්ම දේශනා තුලින් නිරය ගැන ඕන තරම් කරුණු අපේ පින්නතුන් අහලා ඇති. ඒ නිසා දීර්ඝව කරුණු සඳහන් නොකර කෙටියෙන් කාරණාවක් දෙකක් සිහිපත් කළොත් දැන් හැම කෙනෙක්ම දන්නවා නිරයවල් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා 136ක් පිළිබඳව. මහා නිරයවල් 8ක් තියෙනවා. ඒවට කියනවා අට මහා නිරය කියලා. එක මහා නිරයක් වටේට පොඩි පොඩි නිරයවල් තියෙනවා 16ක්. හතර පැත්තේ එක පැත්තක හතර 16ක් තියෙනවා. එතකොට මහා නිරයවල් 8 වටේටම එහෙම 16 තියෙනවා. එතකොට 16 වරක් 8 128ක් වෙනවා. මහා නිරේවල් 8යි 136යි. එහෙම තමයි නිරේවල් 136 හැදිලා තියෙන්නේ. අර පුංචි නිරයන්ට කියන ඔසුපත් නිරයන් කියලා. මහා නිරයන්ගේ ආයුෂත් ඊටාම දිගයි. ඔසුපත් නිරයන්ගේ ආයුෂන සමහරලාට මනුස්ස වර්ෂ වලින් අවුරුදු ලක්ෂයකට අඩු වෙව්වත් තියෙනවා. අවුරුදු 60000 අවුරුදු 80000 වාගේ කාල පරාසන වලින් නිමා වෙලා තියෙනවා. නමුත් මහා නිරේවල් වල අවශ්‍ය ඊට වඩා බොහෝම දිගයි. වෙනතුනි මේ නිරේවල් මොනවා සඳහාද කවුරු සඳහාද? විශේෂයෙන් මේ ලෝකේ පව් කරන අය සඳහා. ස්වභාව ධර්මයේ විසින් අපට දඬුවම් කරන්න හදාපු දඟ ගෙවල්. කාට දඬුවම් කරන්නද? ස්වභාව ධර්මයට අකීකරු අයට දඬුවම් කරන්න. යම් කෙනෙක් පන්සිල් උල්ලංඝනය කරනවා නම් ඔහු මේ ස්වභාවයට විරුද්ධ වෙච්ච කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ මේ ස්වභාව ධර්මයයි කියලා. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළේ අධ්‍යයනය කළේ මේ ස්වභාවය පිළිබඳව. එහෙම ස්වභාවය පිළිබඳව අවබෝධ කටයුතු යම් තාක් ප්‍රමාණයක් තිබුණා නම් සසර ඒ සියලු ස්වභාවයන් භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. මහා කරුණාවෙන් මහා දයාවකින් අපිට ඒක කියලා දුන්නා. ඒක නොදන්නව නම් අපි ස්වභාවයට විරුද්ධව වැඩ කරනවානේ. ආන් එහෙම වැඩ කරන අයට ස්වභාව ධර්මයේ දඬුවම් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන හදාරගෙන අපිට කියලා දුන්න මෙන්න මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා දීලා තියෙනවා. කරනවද නොකරනවද කියන එක අපේ වැඩක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුගත නොවි ඒ ස්වභාවයට එරෙහිව වැඩ කරනවා නම් යමෙක් ඔහුට නිරාධික උරුම වෙනවා. සතර අපාය. ඊළඟට පින්නතුනි එහෙ ගියහම ආය මිදෙන්න පුළුවන් වෙයිද කියන කාරණාව නම්
බැරි තරම්ම කියලා කිව්වොත් ඒත් හොඳයි. කවදා හරි මිදෙනවා. නමුත් කොයි කාලෙක වෙයිද? අපි පින්නතුන් අහලා තියෙනවා බාලපණ්ඩිත සූත්‍රයේ අපූර්ව උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේක හොඳට දන්න උදාහරණයක්. මහා සාගරයට වැටිලා තියෙනවා වියගහක්. ඒකේ තියෙන්නේ එක සිදුරයි. සාගරය කියලා කියහම පින්නතුනේ අපිට තේරුම් ගන්න බෑනේ සාගරයේ කොච්චරද කියලා. ලෝකයේ ඈත කෙරවල දක්වාම මේ එකම සාගරේ පැතිරිලා තියෙනවා. එක තනි සාගරයක් තියෙන්නේ. එතකොට මේ සාගරයට තමයි අර වියගහ වැටිලා තියෙන්නේ. ඒකේ සිදුරු තියෙන්නේ එකයි. මේ මහා සාගරයේ අවුරුදු 100කට එක වතාවක් කැස්බෑවෙක් අහස බලන්න උඩට එනවා. පින්නතුනි සාගරයේ විශාලත්වයත් එක්ක මේ වියගහ හතර පැත්තෙන් හමන හුළඟට පාවෙවි කොහෙ තියෙයිද? කවුද දන්නේ කැස්බෑවක් කොතනින් උඩ එයිද කියලා? පළවෙනි පාර වියගහ මග ඇරුණොත් ඔහු නැවත උඩ එන්නේ තව අවුරුදු 100කින්. එතකොට ඔහු කොතනින් මතුවේයිද? වියගහ කොහෙ තියෙයිද? දෙවෙනි අවස්ථාවත් මග ඇරුණොත් ඔහු නැවතත් එන්නේ අවුරුදු 100කින්. පින්තුනි මේසා දැවැන්ත සාගරයේ මේ කැස්බෑවත් වියගහත් සම්මුඛ වීම වෙන්න පුළුවන්ද? ටිකක් හිතලා බලන්නකො. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැති වැඩක්. ඒක වෙන්න බැරි වැඩක්. නමුත් පින්නතුනි අහඹුවක් වෙන්න බැරිද? හදිසියේම කැස්බෑවා වියසිදුර ගාවින් මතුවෙන්න බැරි වෙයිද? බැරිත් නෑ. ඉතා අහඹු විදිහට එහෙම වෙන්නත් පුළුවන්. භික්ෂූන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි තාමත්ම කලාතුරකින් ඒක වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තරම් කලාතුරකින් වෙනවා කියන ඒ සිද්ධිය මම කියනවා මහණෙනි නැවත නැවත නිතර නිතර වෙනවා වගේ කියලා. නමුත් මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මැරිලා සතර පායට ගියොත් නිරේ උප්පත්තිය ලැබුවොත් නැවත සුගතියක එනවා කියන එක කැස්බෑව වියසිදුරෙන් අහස බලනවට වඩා ඊටාම දුෂ්කර දුර්ලභ කාරණාවක් කියලා. නිරේට ගියොත් සුගතියට එන එක ඒ තරම්ම දුර්ලභ කරුණක්. ඇයි එන්න බැරි? පින්නතුනි කුසලයක් කරන්න හිත මෙහෙවන්න සැනසීමක් තියෙන්න ඕනේ. පින ගැන හිතන්න කාලයක් තියෙන්න ඕනේ. නිරේක ගිහිල්ලා ඉපදුනහම එහෙම පින්පව් ගැන හිත හිතා ඉන්න කාලයක් නැහැ. එක දිගටම 24 පැයම දුක් සාගරයක කිමිදිලා ඉන්නේ. ඔවුන්ට දුකම තමයි තියෙන්නේ. සැප කියන මාත්‍රයක්වත් කොහෙවත් නැහැ. දැන් එහෙනම් ගොඩ යන්නේ කොහොමද? මං කලින් සංසාරේ කරගත්ත පින් ඇති ඒ පින් වල ආශිර්වාදේවත් නැද්ද? මේ එකක්වත් හිතන්න කාලයක් නැහැ. හිතන්න වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙක ගියොත් දුක තේරෙන්නේ නැහැ. එක දිගටම සැපයි. යටත් පිරිසින් සඳහන් කළේ දහදියවත් දාන්නේ කියලා. එහෙම දුකක්වත් නැහැ. එහෙනම් නිරේක ගියොත් දුක ඉවරයක් නැහැ. දෙව්ලොව ගියොත් සැප ඉවරයක් නැහැ. සැපම නම් ජීවිතේ තියෙන්නේ දුක ගැන වැටහෙනවද? දුක අවබෝධ වෙනවද? නැති දුක් වෙන්න දෙයක් නැහැනේ.
සැපමයි තියෙන්නේ. එහෙනම් නිරිසතුන්ට දුකමයි. ඒ නිසාත් නිවන අරමුණු වෙන්නේ නැහැ. සුගතියක් අරමුණු වෙන්නේ නැහැ. මිදෙන්න ඕන කියලා හැඟීමක් නැහැ. දෙව්ලොවක ගියොත් උපරිම සැපයක් නිසා ඒත් මිදෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් හොඳ තැන මොකද්ද? හොඳ තැන තමයි මේ සියල්ලටම වඩා මනුලොව. හේතුව මිනිස්සුන්ට දුකක් තියෙනවා සැපක් තියෙනවා. දුකයි සැපයි දෙකම මිනිස්සුන්ට මිශ්‍රයි. එහෙනම් හොඳට දුකක් තේරෙනවා. සැප ගැනත් දන්නවා. අපි විඳින සැපයට වඩා උසස් සැප ලෝකේ තියෙන බවත් දන්නවා. පින්නතනි කෙනෙක් බොහොම ආසාවෙන් කෑමක් කනවා. හරිම රසවත්. දැන් බඩ පිරිලා. දැන් කෑම අවශ්‍ය නැහැ. නමුත් තවත් තියෙනවා. එහෙනම් තවත් කනවා. එතකොට මොකක් වෙයිද? කෑම අප්‍රසන්න වෙනවා. අප්පිරිය වෙනවා. මෙච්චර වෙලා රසයි රසයි කියලා කාපු මේ කෑම දැන් රස නෑ වගේ දැනෙනවා. එපා වෙනවා. ඒත් අනුභව කළොත් මොනවා වෙයිද? එහෙම වුණොත් වමන යනවා. දැන් බලන්නකෝ. ඉස්සෙල්ලා රසයි. ඊළඟට කුස පිරුණට පස්සේ රස නැති වුණා. නමුත් තවත් ගිල දාපු හින්දා දැන් වමනේ ගියා. එතකොට සැපයක් තියෙනවා දුකක් තියෙනවා. මුලින්ම අනුභව කරනකොට පුදුම සැපයි. වමන යනකොට හරි අමාරුයි. දුකයි සැපයි දෙකම තියෙනවා. මිශ්‍රයි. අන්න ඒක හින්දා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න මනුලොව හරි පහසුයි. මනුලොව හරි සුදුසුයි ඒකට. ආන් ඒ නිසා සතර අපායේ දුක දිව්‍ය ලෝකේ සැප. ඒ දෙකටම වඩා මනුලොව හොඳයි. සතර අපායේ කොයිතරම් දුක්ඛදායකද? ආන් ඒ දුක මෙනෙහි කරලා අනේ මට නම් මේ නිරේට යන්න බෑ. මට නම් මේ ගින්දරේ පිච්චෙන්න බෑ. මට නම් මේ ලෝදිය බොන්න බෑ. පින්නතුනි නිකන් ලාවා ගලාගෙන යනවා. අපි ඔය අන්තර්ජාලයෙන් එහෙම දකිනවා. ගිනි කඳු පුරලා ලාව ගලනවා. ගිනි අරගෙන ගලනවා. ඊට වඩා හුඟ දරුණුයි නිරය. ඒ නිරේ අපි කොච්චර කල් ඉන්න ඇද්ද? පිනක් කරගන්න වැටහෙන්නේ නැතුව අවුරුදු කෝටි කීයක් දුක් විඳලා වෙන්න ඇද්ද? අද මනුස්ස ජීවිතය හම්බුනේ. මෙතනදි තීරණය කරන්න ඕනේ නැවත නිරයට යනවද? නැවත සුගතියට යනවද? සසරින් මිදෙන්න වැඩ කරනවද? ඉතින් සසරින් මිදෙන්න වැඩ කරගෙන යන අතරේ තමයි එහි ප්‍රතිඵලයක් හැටියට සුගතිය යන්නේ. අන් ඒ නිසා සතර අපා බය නිතර ඇති කරගෙන සංවේග උපදවන්න ඕනේ. මොකද දැන් තේරෙන්නේ. දැන් ටිකයි තේරෙන්නේ. හැබැයි මරණ මංචකේ වැටිලා අසරණ වුණාට පස්සේ ඔය කාරණාව වැටහෙන්න පටන් ගන්නවා මීට වඩා හුඟ ඉහළින්. නමුත් වැටහුණාට වැඩක් නැහැ. මුකුත්ම කරගන්න බෑ. ඒ නිසා පුළුවන් වෙලාවෙ කරගන්න එක හරි වටිනවා. එහෙනම් හයවෙනි කාරණාව සඳහන් කරනවා අතීත සසර විඳපු දුක් සංවේග උපදවන්න ඕනේ. හයවෙනි කරුණ අතීතයේ සංසාරේ විඳපු දුක්. මොනවද මේ අතීතයේ සංසාරේ විඳපු දුක් කියලා කියන්නේ? වෙනතන මේ මනුස්ස ජීවිතය ලබන්න කලින් අපි කවුරු වෙලා ඉන්නේ ඇද්ද? නිරයේ ඉපදිලා කොච්චර දුක් විඳින්න ඇද්ද? තිරිසන් ලෝකේ ඉපදිලා
කී පාරක් අපේ බෙල්ල කපන්න ඇද්ද. කී පාරක් අපි දුවද්දි වෙඩි තියන්න ඇද්ද. කී කාලයක් ඔය අනුන්ගේ ගොවි පොළවල් වලට එහෙම ගිහිල්ලා කාපු නිසා වසවිස කණ්ඩ ඇද්ද. කී කාලයක් උණු වතුරේ තැම්බිලා මැරෙන්න ඇද්ද. කී කාලයක් මහා මිටිපාරක් වගේ අනුන්ගේ අතට යට වෙලා මදුරුවෝවාගේ ආත්මවල ඉපදිලා මැරෙන්න ඇද්ද. කූඹි වාගේ කුඩා සත්තු වෙලා ඉපදිලා මිනිස්සුන්ට කාපු අරදට ඒ මිනිස්සුන්ගේ ඇඟිල්ල බර ඇඟට වැටිලා ඇඟිල්ලෙන් අතුල්ලලා රෝල් කරලා මරලා දාපු අවස්ථා කොච්චර ඇද්ද. ඔබ මම එවන් ජීවිතවල ඕන තරම් හිටියා. අලියෝ ඇත්තු වෙලා මොන තරම් බර අදින්න ඇද්ද. අදින්න බැරි බර උස්සන්ඩ බැරි කොට උස්සලා තියෙනවා. උස්සන්ඩ බැරි දේවල් කොහොම දුස්සලා තියෙන්නේ. පින්නතුනි අර හෙන්ඩුව කියල කෙන යකඩ උල කනගාවින් ඇනලා පස්සට අදිනකොට මසුත් එක්ක බැරි බර ඉසෙනවා. වේදනාව නිසා. බෙහෙතක් විදිනකොට අපිට දැනෙන වේදනාව. කටුවක් ඇනිලා කටුවක් ගණ්ඩ තව කටුවකින් උත්සාහ දරනකොට අපට දැනෙන වේදනාව. ඇගිල්ලක්වාගේ ලොකු අර යකඩ උල කනගාවින් ඇනලා පස්සට අදිනකොට කොහොම වේදනාවක් ඇද්ද. එතකොට අර බර ඉස්සෙන් නැතිවෙයිද. එතකොට උස්සනවා. කණ්ඩත් නෑ හරියට. ඔබ මම මේ සසර එහෙම කොච්චර දුක්විඳල ඇද්ද. අතීත සංසාර බය මතක් කරන්න කිවේක. හරකෙක් වෙලා ඉපදිලා ගව මඩුවේ ගෙන හිල්ල බැඳල සහෝදර හරක් කපන දිහා බල බල බෙල්ල කනුවටම හිර කරගෙන කණ්ඩ බොන්ඩ නැතුව තමන්ගෙම අය මැරෙන දිහා බලාගෙන කොච්චර සුසුම් හෙරල ඇද්ද. කොච්චර කඳුළු හලල ඇද්ද. ඒ අයට උදාවෙච්ච ඉරනමම හෙට දවසේ මට උදාවෙනවන්නේ එම හිත හිත මොන්න තරන් දුකක් විඳින්ට ඇත්ත. සමහර හරකුගේ ඔළුවට ගහන කුළුගෙඩි පාර දැකලා කොච්චර බයවෙන්ඩ ඇද්ද. මග ඔළුවටත් එහෙම ගහයි කියලා. කකුල් හතරම බැඳල පෙරලලා දිලිසෙන පිහියක් කරගෙන ඉල්ල බෙල්ල කපනකොට ඒක දිහා බලාගෙන ඉන්න සතාට කොහොම වේදනාවක් දුකක් දැනෙන්ට ඇත්ත. එතනින් ගලාගෙන ගිය පුල්ලේ සතර මහා සාගර ජලයට වඩාවෙත්. ඒ හරක් ආත්මෝල ඉපදිලා. ඌරෝ වෙලා කුකුල්ලු වෙලා හාව වෙලා බැටලුව වෙලා එළුව වෙලා අපේ මස අනුන් පෝෂණය කරන්න දෙනකොට කොයි තරන් දුකක් විඳල දෙන්න ඇත්. මාළු වෙලා ඉපදිලා කොච්චර දුක්විඳින්ට ඇත්. මේ අතීත සංසාරය අපිට උරුම වෙච්ච දේවල්. අපිට බුක්ති විඳින්ට ලැබිච්ච දේවල්. පිඩතුන වසංගත රෝග හැදිලා. අපේ ඇස් දෙක ඉස්සර අපිට අපේ අම්ම කොච්චර මැරිල ඇද මේ සංසාරය. තාත්ත කොච්චර මැරිල ඇද්ද වසංගත රෝගවලින්. අපේ මූුණ දිහා බලාගෙන අත් දෙක උත්සගෙන ජීවිතය ඉල්ල අපේම දරුවෝ වසංගත රෝගවලින් කොච්චර සසර මැරිල ඇද්ද. අපි බලාගෙන ඉන්නකොට සිංහයෝ කොටියෝ දිවියෝ අපේ ළමයි කොච්චර උත්සගෙන ගිහිල්ල ඇද්ද. උකුස්සවාගේ සත්තු කොච්චර ළමයි උත්සගෙන ගිහින් ඇද්ද. අපි බලාගෙන ඉන්නකොට අම්ම තාත්තා කී පාරක් වතුරේ ගහගෙන ගිහිල්ල ඇද්ද. ඒ කෑගහපු හැටි යට ගිහිල්ල අත දික් කරලා පෙන්නපු හැටි අත උත්සපු හැටි මතක් වෙන්න ජීවිතේ පිච්චෙනවාගේ දැයිනවා. නමුත් මේ කියන දේවල් ඔක්කොම අපි අතීතය විඳල තියෙනවා.
මේ දුක සමානම දුකක් අනාගතයේ විඳින්නත් තියෙනවා. අන් ඒ නිසා හත්වෙනි කාරණාව අනාගත සසර බය. අතීත සසර බයක් අර විදිහට තිබිලා තියෙනවා. අනාගත සසර බයත් ඒ විදිහටම ඉස්සරහට තියෙනවා. අනාගත සසර බයෙන් මිදෙන්න ඕනේ නම් යමි අදම මේ ජීවිතයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. මේ ජීවිතෙන් කියහම මේ ජීවිතයෙන් උත්සාහ කරන්න ඕනේ සසරින් මිදෙන්න. එතකොට අනාගත බය පිළිබඳව අපිට බයක් ඇති වෙන්නේ නැහැ. අවසාන කාරණාව දේශනා කළා වත්මන් ආහාර පරියේෂණ දුක. ඒ කියන්නේ මේ කාලේ ආහාර හොයාගන්න කොච්චර දුක් විඳින්න ඕනේද? ආහාර නම් සුලභයි. අපිට තියෙනවා. නමුත් කෑම වේලක් නැතුව දුක් විඳින අය කොච්චර ඉන්නවද? වතුර බෝතලයක් නැතුව දුක් විඳින අය කොච්චර ඉන්නවද? නිමක් නැති දරන්න බැරි බඩගින්නක් නිසා අනුන් කාලා දාපු ඉඳුල් ටික ඇදලා හොයලා අරගෙන සුනකියෝ යම්සේ කුණු බාල්දි පෙරල කනවද? එසේ අනුභව කරන මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවද? එහෙනම් ඒ ආහාර පරිේශණයේ දුක නේද? ආහාර නැති නිසා තියෙන දුක. මෙතන ආහාර පරිේශණයේ දුක කියලා සඳහන් කරාම ආහාර ටික හොයන්න අපි කොච්චර දුක් විඳලා තියෙනවද? උදේ ඉඳලා රෑ වෙනකන් හේන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් කුඹුරේ. අවුවේ පූටකේ පිච්චි. උල් මුල් කටු ඇනගෙන මොන තරම්නම් දුක් විඳිනවද? ආහාර ටික හොයන්න. කෙනෙක් ඉගෙනගෙන රස්සාවක් අරගෙන රැකියාවට යනවා. උදේ පාන්දර නැගිටලා පිටත් වෙනවා. රැයින් රෑ වෙලා එනවා. පහුවදා උදේත් නැගිටලා පිටත් වෙනවා. පහුවදත් රෑ වෙලා එනවා. මොකටද මේ වැඩ කරන්නේ? දරුවෝ ඇසුරු කරන්න ලැබුණද? දරුවෝ හුරතල් කරන්න ලැබුණද? දරුවෝ එක්ක සෙල්ලම් කරන්න ලැබුණද? බිරිඳ එක්ක ස්වාමියාත් එක්ක සතුටින් කතා බහ කරලා ඉන්න අවස්ථාව ලැබුණේ කොච්චර කාලයක්ද? නමුත් මේ තරම් දුක් විඳ මේ කරන හැම එකේම ප්‍රතිඵලය මොකද්ද? මොකටද මේ මහන්සි වෙන්නේ? අන්තිමට හොයාගෙන ගිහිල්ලා බලහම කෑම සඳහා. කෑමට අවශ්‍ය දේවල් ගැනීම සඳහා. අංක 1. එහෙනම් මේ ආහාර වේල හොයන්න කොච්චර දුක් විඳිනවද? සමහරව දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒ අපිට ප්‍රඥාව මදි හින්දා. එහෙනම් ආහාර පරිේශණයේ දුක. ඒ දේවල් නිතර හිතන්න කියලා දේශනා කළා. එනතන මේ කාලේ මොනවා හරි කරලා ආහාර හොයනවා. දුර්භික්ෂයක් එහෙම ආවොත්. කන්න කීපයක් පැහුන්නේ නැත්තම් ළමයි බඩගින්නේ අඬනකොට මොනවද දෙන්නේ කියලා හිතලා බලන්න. අපිට බඩගිනි දැනෙනකොට අම්මා තාත්තා සාපිපාසාවෙන් ඉන්නවා කියලා ආරංචි වෙනකොට මොනවද ගෙනිහිල්ලා දෙන්නේ? ඔක්කොටම නෑ. නමුත් හදවත පිච්චෙන දුකක් තියෙනවා. ආහාර හොයන්න ගියපු නිසා. ඒ ආහාර පරිේශණයේ කොයිතරම් දුකයිද? එඳ සංසාරයේ එහෙම දේවල් වලට කවදාවත් මුණ නොගැහෙන්න මුණ නොපාන්න ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයෙන් මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයේ පවතින වෙලාවේ එයින් ප්‍රයෝජනයක් කරගන්න ප්‍රඥාවන්තයා උත්සාහ කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ සංවේගවත් වට 500ක් වූ භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ සංවේග උපදවා ගන්න ඕන නිසා. උනන්දු ඇති කරවන්න ඕන නිසා. ඉක්මන් කරවන්න ඕන නිසා. අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් කරවන්න ඕන නිසා. මොකටද? සසරින් මිදෙන්න අප්‍රමාදී බව ඇති කරගන්න සංවේග උපදවන්නයි මේ සංවේග කරුණු 8.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ කාරණා 8 පැහැදිලි කරලා තමයි අර භික්ෂුන් වහන්සේලා 500ට කරණීය මත්ත සූත්‍රයේ දේශනා කරලා නැවත හිටපු තැනටම පිටත් කරන්නේ. එමනම් පින්නතුනි අප්‍රමාදය කොයිතරම් වටිනවද කියලා අපි මුල් දේශනාවෙත් සාකච්ඡා කළා. අපි ඊළඟට බලමු කරණීය මත්ත සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ මොනවද මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ කියලා. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඊටාම වටින සූත්‍ර දේශනාවක්. ගිහි අයගේ වශයෙන්ුත් පැවිදි අයගේ වශයෙන්ුත් මේ සූත්‍රයේ කරුණු දක්වලා තියෙනවා. අපි ඒවා වෙන වෙනම සාකච්ඡා කරමු. ගිහි අය වෙනුවෙන් මොනවද දක්වලා තියෙන කරුණු, පැවිදි අය වෙනුවෙන් මොනවද දක්වලා තියෙන කරුණු කියලා. එහෙනම් සූත්‍රයේ පටන් ගන්න හැටි කරණීය මත්ත කුසලේන. කරණීය මෙත්ත කුසලේන නෙමෙයි. කරණීය මත්ත කුසලේන. කරණීය මෙත්ත සූත්‍රයේ නෙමෙයි කරණීය මත්ත සූත්‍රය. පින්නතනි මේ කරණීය කියන වචනේ තේරුම තමයි යම් කිසි දෙයක් කිරීමෙන් තමන්ට දියුණුවක් ඇති වෙනවා නම් අන්න ඒ කිරීම කරණීය කියලා කියනවා. යම් දෙයක් කිරීමෙන් තමන්ට ලැබෙන්නේ දියුණුවක් නම් ඒක කරන්න කියලා සඳහන් කළා. ඒක කිරීම කරණීයයි කියලා දේශනා කළා. ඊළඟට මත්ත කියලා තියෙන්නේ මෙලව හා පරලොව දියුණුව සඳහා කරන දේවල්. මෙලව පරලොව දියුණුව සඳහා කරන දේවල් මත්ත කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් කරණීය මත්ත මෙලව පරලොව දියුණුව සඳහා කළ යුතු කරුණු කාරණා දක්වලා තියෙනවා. යන්තං සන්තම් පදං අபிසමිච්ච. මොකද්ද මේ සඳහන් කරන්නේ? යම් නිර්වාණයක් තියෙනවා නම් ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන එක මේ සූත්‍රයේදී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මොනවද මෙතන මේ සක්කෝ කියලා කියන්නේ? සක්කෝ උජූච සූජූච. සක්කෝ මේ සක්කෝ කියලා කියන්නේ සමත් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දක්ෂයෙක් වෙන්න ඕනේ. සමතෙක් වෙන්න ඕනේ, දක්ෂයෙක් වෙන්න ඕනේ. මොනව පිළිබඳව සමතෙක්ද? නිවන් දකින වැඩපිළිවෙල පිළිබඳව දක්ෂයෙක් වෙන්න ඕනේ. අපි මේ කරුණු මීට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉදිරියේදී සිද්ධ කරමු. සක්කෝ කියලා කියන්නේ සමතෙක් දක්ෂයෙක් වෙන්න ඕනේ. ඊළඟට උජූච. උජූච කියලා කියන්නේ වංක. එහෙම නැත්තම් තමන් තුළ තියෙන ඇද ගති නැති කරගන්න ඕනේ. වංකයෙක් නොවි අවංක පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඇද ගති කියලා කියන්නේ දුර්ගුණ. තමන් තුළ තියෙන දුර්ගුණ නැති කරගන්න ඕනේ. උජූච. ඊළඟට සඳහන් කළා සූජූච කියලා. මනාව ඍජු වෙන්න ඕනේ. පින්නතුනි මෙතන සඳහන් කළේ මනාව ඍජු වෙන්න ඕනේ කියලා. සඳහන් කරනවා සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි වෙනවා කියන කාරණාවට නෙමෙයි මෙතන ඍජු වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙම නැත්නම් සූජූච කියලා කියන්නේ මනාව ඍජු වෙනවා. අපි සඳහන් කළානේ සාමාන්‍යයෙන් තියෙන වැරදි හදාගෙන නිවැරදි වෙනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. එහෙනම් මොනවද හදාගන්න තියෙන වැරදි? නිවන් මාගේ තියෙනවා නම් යම් අඩුපාඩුවක්. ඒ කියන්නේ නිවන් මාගේ අඩුපාඩුවක් නෑ. ඒ නිවන හොයාගෙන යන මම යන පාරේ තියෙනවා නම් අඩුපාඩුවක්.
මා අතින් සිද්ධ වෙන ඒ අඩුපාඩුව නැති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මගට මනාව පිළිපන් කෙනාටයි මෙතන සූජූච කියලා කියන්නේ. උජූච කියලා කියන ඍජු ගති තියෙන්න ඕනේ. වංක නොවෙන්න ඕනේ. නිවන් මගට මනාව පිළිපදින්න ඕනේ. ඔහුට කියනවා සූජූච කියලා. ඊළඟට පින්නතුනි නැවත සඳහන් කරනවා ඒ පුද්ගලයා නිවනට යන කෙටිම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මේ සූජූච මේ ගුණය තියෙන කෙනා නිවනට යන කෙටිම මාර්ගයේ යන කෙනෙක්. ඊළඟට සුවච මොනවද මේ සුවච කියලා කියන්නේ? සුවච කියලා කියන්නේ අවවාදයක් කරාම ඒක හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනාට සුවචයි. අපි කියන්නේ සුවච කීකරු කියලා. අවවාදයක් කරාම ඒක හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා පිළිගන්නවා. හැමෝම අවවාද පිළිගන්නවද? හැමෝම අවවාද පිළිගන්නේ නැහැ. සමහර කෙනෙකුට අවවාදයක් කරාම තමන් වැරද්ද කළේ නෑ වගේ බේරෙන්න එයා වචන ගණනාවක් කියනවා. හේතු කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. එහෙම අයට අවවාද කරන්න එපා කියලා තියෙනවා. සමහර අය අවවාදයක් කරාම අවවාදයේ කරන කෙනාව හොඳටම වෙහෙසනවා. කොහොමද වෙහෙසන්නේ? මොනවා කීවත් කතා කරන්න නැතුව ඉන්නවා. මොනවා ඇහුවත් උත්තර දෙන්නෙත් නැහැ. මොනවා කීවත් කතා කරන්නෙත් නැහැ. ඔහු මේක පිළිගත්තද නොපිළිගත්තද ඔහුට තේරුණාද නොතේරුණාද කියලා අපි දන්නේ. ඒකට අවවාද කරන කෙනා වෙහෙසෙනවා. අන් එහෙම අයටත් අවවාද දෙන්න එපා කියලා කියනවා. එහෙනම් සුවච කියලා කිය අවවාදයක් කරනකොට ඒක හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වැරදි දකින්නවා කියන එක ලෝකේ හරි අමාරු වැඩ. නමුත් ඒ තමන්ට දකින්න එක මගේ වැරදි මම දකින්නවා කියන එක අමාරු වැඩක්. හැබැයි ඔබේ වැරදි ඕන තරම් මට පේනවා. ඔබේ වැරදි ඔබම දකින්නවා කියන එක සාමාන්‍යයෙන් නොවන තරම් වැඩක්. වැරදි තියෙනවා හුඟ. නමුත් මං වැරදි කියලා හිතන්න කවුරුවත් නිහතමානී නැහැ. හැබැයි ළඟ ගෙවල් වල අය තවත් නොයෙක් දේවල් අයගේ අඩුපාඩු නම් ඕන තරම් කතා කරනවා. එහෙමනම් පින්නතුනි ඒකයි මෙතන සඳහන් කරන්නේ තමන්ගේ වැරදි තමන්ට දකින්න හරි අමාරුයි. නමුත් ස්වාමීනි මගේ වරදක් දැක්ක තැන දෙපාරක් නොහිතා මට ඒක කියලා දෙන්න. මේ තමයි අවවාදී පිළිගන්න පුද්ගලයා. සුවච පුද්ගලයාගේ හැටි. ඊළඟට මෘදු කියලා කියන්නේ මෘදු බව සෞම්‍ය භාවය ඇති පුද්ගලයා. ඊළඟට තියෙනවා පින්නතිනේ අනතිමානී. මොකද්ද මේ අනතිමානී කියලා කියන්නේ? අනතිමානී කියලා කියන්නේ මානය අඩු කීකරු පුද්ගලයෙක්. මොකද්ද මේ මානය කියලා කියන්නේ එතකොට? මානය කියන්නේ මිම්මක්. මැනීමක්. දැන් මොනවද මැනලා තියෙන්නේ? ධනය නිසා මානය ඇති වෙනවා. සීලය නිසා මානය ඇති වෙනවා. දේපල නිසා මානය ඇති වෙනවා. රුව ලස්සන නිසා මානය ඇති වෙනවා. ඇඟපත මහත බව නිසා ප්‍රියමනාපනන් දැකුම් කලුනම් ඒ සම්බන්ධයෙන් මානය ඇති වෙනවා. මැනීමක් තියෙනවා. මම උසස්. අර අය ඒ තරම් උසස් නෑ. මම හොඳට සිල් රකින්න කෙනෙක්. ඔය කවුරුවත් මන් තරම් සිල් රකින්න අය නෙමෙයි. දැන් තමන් පිළිබඳව මැනීමක් තියෙනවනේ. මම සිල්වත් කියලා මැනීමක් තියෙනවා. මම ලස්සනයි. ආයත් මානයක් තියෙනවා. මැනගෙන තියෙනවා මං අනික් අයට වඩා ලස්සනයි කියලා. මේ මානය
ඒක තමයි අනතිමානී කියලා කියන්නේ ඒ මානය නැති බව. නිවන් මගට හරි වටිනවා. ඊළඟට පින්නතුනි මෙතන විස්තර කරනවා මේ කරණීය සහ අකරණීය ධර්ම මොනවද කියලා. කරණීය ධර්ම හැටියට පින්නතුනි මෙතන හඳුන්වන්නේ මොනවද කියලා සඳහන් කරනවා. කරණීය ධර්ම කියලා කියන්නේ සිල් සම්බන්ධයෙන් තමන්ගේ ඇති දුර්වලකම්, සිල් සම්බන්ධයෙන් තියෙන දුර්වලකම් වලට මොනවද කියන්නේ? සීල විපත්ති. තමන්ගේ සිල් විපතටපත් වෙනවා. සිල් සම්බන්ධයෙන් තියෙන සීල විපත්ති. ආචාර ගෝචර බව ඊළඟට සඳහන් කරනවා ආචාර විපත්ති. යමෙක් ආචාර ගෝචර බව යමෙක් තුළ නැත්තම් ආචාර විපත්ති. ඊළඟට තියෙනවා මෙතන දිට්ඨි විපත්ති. සම්මා දිට්ඨියේ ඇති අඩුපාඩුකම් දිට්ඨි විපත්ති. පින්නතුනි ඊළඟට ආජීව විපත්ති. ජීවත් වීම සඳහා කරන වැඩ ආජීව විපත්ති. මෙන්න මේවට කියනවා අකරණීය ධර්ම. කරණීය ධර්ම සහ අකරණීය ධර්ම. එතකොට අපි මේ සඳහන් කරපු දේවල් අකරණීය ධර්ම. ඊළඟට කරණීය ධර්ම පිළිබඳව සඳහන් කරනවා. මේ කරණීය ධර්ම කියලා කියන්නේ පින්නතිනි තිදොර සංවර කර ගැනීම. කොයි විදිහටද තිදොර සංවර කර ගැනීම කියලා කියන්නේ? මෙන්න මේ කරණීය හා අකරණීය ධර්ම මනාව තේරුම් ගන්න කියලා කියහම කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. හිතින් කරන වැරදි තුනක් තියෙනවා. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. යමෙක් මේ හතරින් වළකිනවා නම් ඔහු දස අකුසලයෙන් වැළකීලා ඉන්නේ. දස අකුසලයෙන් වැළකුණා නම් ඔහු ප්‍රඥාවෙන් යුක්තව දස කුසල කර්මපත ගණේ පිහිටවන්න පුළුවන් හිත. තිදොරින් කරන වැරදි වලට කියන්නේ දස අකුසල් කියලා. ඒ වැරදි නොකරනවන තිදොරින් කරන යහපත් කටයුතු වලට කියන්නේ දස කුසල් කියලා. එහෙනම් කරණීය ධර්ම දස අකුසලයෙන් ඈත් වෙලා දස කුසලෙහි පිහිටනවා. ඊළඟට සඳහන් කළා කරණීය හා අකරණීය කියලා ධර්මතා දෙකක් තියෙන නිසා කුසලයත් කොටස් දෙකකට බෙදෙනවා. අත්ථ කුසල සහ අනත්ථ කුසල. කරණීය මත්ථ කුසලේන කියලා කියනවා. අත්ථ කුසල අනත්ථ කුසල. එතකොට පින්නතුනි මෙතන සඳහන් කරනවා යමෙක් යමක් කරනකොට එයින් Tamanට ලැබෙන්නේ දියුණුවක් නම් ඒකට කියනවා අත්ථ කුසලයක් කියලා. අපි යම් වැඩක් කරනවා. සමහර වැඩ අපි පිරිහෙන වැඩ. සමහර වැඩ අපි දියුණු වෙන වැඩ. යමෙක් තිසරණයට එනවා කියන්නේ. යමෙක් පන්සිල් වලට එනවා කියලා කියන්නේ. පොයට අටසිල් ගන්නවා කියලා කියන්නේ. අපිට පාඩු වෙන වැඩක්ද? ඒක අපි සසර දියුණුව හදන වැඩක්. එතකොට සසර දියුණුව හදනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව හදනවා කියන එකයි. යහපත උදා කරනවා කියන එකයි. අන්න ඒවට කියනවා අත්ථ කුසලයි කියලා. ඊළඟට යම් ප්‍රතිපදාවක් තුළින් තමන් පිරිහෙනවා නම් ඒකට කියනවා අනත්ථ කුසල. යමක් කිරීමෙන් තමන් සතර අපාය පැත්තට නම් හැරෙන්නේ. ගමන් කරන්නේ සතර අපාය දිහාට නම්. ඒක තමන්ට අනර්ථයක් නම් වෙන්නේ. ඒකට කියනවා අනත්ථ කුසල කියලා. මේ නිවන් මගේ පින්නතුනි අපි යහපත් විදිහට පින් කරන තාක්කල්
අපි නිවන පැත්තට යනවා. නැවත සිත අකුසලයට මෙහෙවන තාක්කල් නිවන් මගේ ආපහු හැරිලා අපි කොහාටද යන්නේ? නිරය පැත්තට යනවා. එහෙමනම් නිරය පැත්තට යන එක තමයි අපි අතින් වැඩියෙන් කෙරෙන්නේ. දවසේ පැය 24යි. මේ පැය 24 තුල අපි කොච්චර පින් කරනවද? බණ ඇහුවොත් හොඳටම අහනවා නම් දවසට පැය දෙකක් අහයි. බුද්ධ වන්දනාවත් පිළියෙත් කෙරුවා නම් දවසටම ඕන්න පැයක් වෙන් කරයි. ඊටම කලාතුරකින් කෙනෙක්. හැමෝටම මෙහෙම කරන්න බෑ. තණ්හාව වැඩි නිසා. මේ වගේ යහපත් කුසල කර්ම වලට අපි කියමු දවසේ ඔක්කොටම පැය 5ක් වෙන් කළා කියලා. තව පැය කීයක් තියෙනවද? තව පැය 19ක් තියෙනවා. ඒතර පැය 5ක් පින් කරලා පැය 19ක් අකුසලයක් එක්කනම් හිටියේ. එතන දවස් දෙකක් වෙනකොට පැය 10ක් පින් කරලා තියෙනවා. පැය 38ක් අකුසලයක් එක්ක ඉඳලා තියෙනවා. එතකොට දැන් හැම වෙලාවෙම අකුසලයේ යෙදිච්ච කාලය නේද වැඩි? එහෙනම් අපි වැඩියෙන් කොයි පැත්තටද යන්නේ? නිරේ පැත්තට හුඟක් යනවා, නිවන පැත්තට ටිකක් යනවා. නිරේ පැත්තට හුඟක් යනවා, නිවන පැත්තට ටිකක් යනවා. එහෙනම් අපි හුඟක් ගිහිල්ලා තියෙන්නේ සතර අපායට. අන්න ඒකෙන් මිදෙන්න ඕනේ. ඒකෙන් මිදිලා කටයුතු කරන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඔහු අත්ත කුසලයක් කරපු කෙනෙක්. තමන්ට අර්ථයක් කරගන්න කෙනෙක් කියන කාරණාව පැහැදිලි කරනවා. එනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කරන දෙවනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. තුන්වෙනි ධර්ම දේශනාවෙන් මේ කරුණු තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඊටාම සදහැවත් පිරිසක්. දායක පිරිසත් එහෙම සිහිපත් කළා මිසක් තමන් කවුද කියන කාරණාවක් මෙතන සඳහන් කරන්නේ නැහැ. උතුම් බලාපොරොත්තු කීපයක් සිහිපත් කරනවා. සියලු දෙනාගේම නමින් මියගිය මව්පියන් ඇතුළු ගුරුවර ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන එක. ඊට අමතරව බොහෝම සත්පුරුෂයන් හැටියට අපටත් ආශිර්වාද කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නයටත් දැනට සුජීවත්ව වාසය කරන සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන බව සඳහන් කරනවා. මෙම පින්කමෙන් රැස් කරගත් උතුම් කුසල් බලයෙන් සියලු දෙනාටම ඊ타මත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් කල්යාණ මිත්‍රත්වයේ ලැබ උතුම් වූ නිවනින් සැනසෙන්න මේ උතුම් සද්ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ